හරි ළමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රය. හරි. තුන්වෙනි පේපර් එක තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. ඒකෙත් මුලින්ම ගන්න ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය. හරි. මුලින්ම අපි ව්‍යුහගත රචනායක සාකච්ඡා කරලෙමු. ඒකේ පළවෙනි ප්‍රශ්නේ ගන්න. පළවෙනි ප්‍රශ්නය තියෙන්නේ බලගූර්ණිය සම්බන්ධ ප්‍රශ්නයක්. හරි අපි බලමු. ඒකේ කියනවා එක්තරා ශිෂ්‍යයෙක් විසින් පාසල් විද්‍යාගාරයේදී ගූර්ණ මූලධර්මයට අදාළ පරීක්ෂණයක් සඳහා සකස් කළ ඇටෝමක් පහත පරිදි වේ. හරි ඇටෝමක් දීලා තියෙනවා මෙන්න මේ විදිහට. මේදී මීටර් රූලක් සම්බන්ධ කරලා තියෙන්නේ. මෙතන කෙළවරේ කැපිටල් M ස්කන්ධයක් මේ විදිහට එල්ලලා තියෙනවා. मीटर रूल स्कंदे सिंपल මේ කෙලවර එල්ලලා තියෙනවා මෙන්න මෙහෙම w කියලා භාරයක්. හරි ඊට පස්සේ මෙතන මේ දුර දීලා තියෙනවා කැපිටල් L කියලා. මේ දුර දීලා තියෙනවා L2යි කියලා. මේ දිග දීලා තියෙනවා L1යි කියලා. නොහොම තමයි දත්ත දීලා තින්නේ. හරි ඊට පස්සේ අපි බලමු ප්‍රශ්නය කොහොමද තියෙන්නේ කියලා. ඒකේ පළවෙනි කියලා තියෙනවා මැනීමට අවශ්‍ය වස්තු ස්කන්ධය Wද. ඒ කියන්නේ මෙන්න මේක ඒකාකාර මීටර රූල ස්කන්ධයේ සිම්පල් m ද මේක මීටර රූලක් ඒ කියන්නේ සෙන්ටිමීටර් 100ක් දිගයි. ඒකාකාරයි. හරි ඒක ස්කන්ධයේ සිම්පල් m යොදා ගන්නා භාරයේ ස්කන්ධය කැපිටල් m ද නම් ඉහත දණ්ඩේ සමතුලිතතාවය සඳහා වන ප්‍රකාශනය භාවිතා කර නොදන්නා භාරයේ සෙවීමට සුදුසු ආකාරයට පස්තාරයක් ඇඳිය හැකිසේ ඉහත රාශීන් අතර සම්බන්ධතාවය ලබා ගන්න. මෙහිදී ස්වායත්ත විචල්්‍ය ලෙස L1ද පරායත්ත විචල්්‍ය ලෙස L2ද භාවිතා කරන්න කියලා තමයි තියෙන්නේ. හරි රයිට්. එතකොට අපි මෙන්න මේ පිහිදාරයක් මත තියලා තියෙන්නේ. හරි ආධාරකයක් මත එහෙම නැත්නම් මේක පිහිදාරයක් මත තියලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ලක්ෂය වටා බලගූර්ණ දැම්මොත් වම්පස බලගූර්ණේ දකුණුපස බලගූර්ණයට සමානයි. වාමාවර්ත බලගූර්ණේ දක්ෂිණාවර්ත බලගූර්ණයට සමානයි. එතකොට ලියන්න පුළුවන් මෙන්න මේ කැපිටල් MG වැඩි කිරීම L1 සමානයි. පළවෙනි එකට හරි පළවෙනි එකට කැපිටල් MG වැඩි කිරීම L1 සමානයි. මේ පැත්තට තියෙන බලගූර්ණ වෙන්නේ මෙතන MG සිම්පල් MG වැඩි කිරීම කැපිටල් L ධන WG වැඩි කිරීම L2යි. ඔහොම ලියන්න පුළුවන්. ඊට පස්සේ G සුළු වෙනවා කැපිටල් M L1 සමානයි සිම්පල් M L ධන W L2 කියලා ලියන්න පුළුවන්. මේකේ ස්වායත්ත විචල්්‍ය විදිහට ගන්න කියලා තියෙන්නේ L1. හරි L1. එතකොට W L2 සමානයි මේ M L කියන එක මේ පැත්තට අරන් ගියාම කැපිටල් M L 1 ඍණ සිම්පල් M කැපිටල් M. හරි ඔන්න විදිහට ඊට පස්සේ L2 මේ පැත්ත තනි කරනවා M බෙදීම W වතාවක් L1 ඍණ සිම්පල් M බෙදීම කැපිටල් W වතාවක් කැපිටල් L. හරි ඔන්න ඔය විදිහට උල් ස්වායත්ත විචල්්‍ය වෙන්නේ L1 පරායත්ත විචල්්‍ය වෙන්නේ L2. හරි එතකොට මේක y සමානයි mx ඍණ c ආකාරයේ ප්‍රස්ථාරයක්. මේක තමයි තුර අන්තක්කණ්ඩයේ M බෙදීම W කියන එක තමයි අනුක්‍රමණය වෙන්නේ. හරි ඔන්න ඔය විදිහට තමයි ප්‍රකාශනය අරන් දෙන්න ඕනේ පළවෙනි එකට. හරි ඊට පස්සේ අපි යනවා දෙවෙනි එකට. දෙවෙනි එකේ කියනවා ඉහත ශිෂ්‍යයා විසින් පාසල් විද්‍යාගාරයේදී මේ පරීක්ෂණය සිදු කළ විට ඔහුට ලැබුණු පාඨාංකය පහත පරිදි වගුවක සටහන් කරන්න ලදී. හරි එතකොට මේකේ වගුවක් දීලා තියෙනවා. ඒ වගුවේ දත්ත සටහන් කරලා දීලා තියෙනවා. හරි හරි එතකොට ඔයාලා මුලින්ම මේක ලියා ගන්නකො. ඕක වැරදි අය ලියා ගන්න. ඊට පස්සේ කියනවා මේ
එකේ ප්‍රශ්න විදිහට කියනවා කැපිටල් M අගය ග්‍රෑම් 64 ලෙස ලබා දී ඇති අවස්ථාවකදී පහත ප්‍රස්ථාරයේ ලක්ෂණ සලකුණු කර වක්‍රයේ ඇඳීම මගින් W අගය ගණනය කරන්න. W වල අගය තමයි ගණනය කරන්න කියලා තියෙන්නේ. M තමයි අපිට දීලා තියෙන්නේ. හරි. තවද වක්‍රයේ අනුක්‍රමණය මැනීමට භාවිතා කරන ලක්ෂයන් හා ප්‍රස්ථාරයේ අක්ෂ පැහැදිලිව ප්‍රස්ථාරයේ මත සලකුණු කර දක්වන්න කියලා කියනවා. හරි. එතකොට හරි මේක ඔයාලා ලියා ගන්න ඉතින් මම මේක මකනවා. දැන් මේ ප්‍රකාශනයට අනුව අනුක්‍රමණය කියන්නේ එම්බෙදීම W නේ. හරි එතකොට දැන් අපිට ආවේ L2 සමානයි එම්බෙදීම W වාරයක් L1 ධන L1 ඍණ සිම්පල් එම්බෙදීම W වාරයක් කැපිටල් L කියලා නෑනේ. හරි එතකොට දැන් ඕකේ අනුක්‍රමණය කියන්නේ කැපිටල් M බෙදීම W. මේක අපිට කැපිටල් M වලගේ දීලා තිනවා. W වලගේ තමයි අපිට ගණනය කරන්න තියෙන්නේ. එතකොට අපි අනුක්‍රමණය හේවා හොයාගත්තොත් අපි කියන්නේ L1 ඉදිරියේ L1 ප්‍රස්ථාරගත කරලා අනුක්‍රමණය හොයාගත්තොත් අපි W හොයාගන්න පුළුවන් අපි M දන්න නිසා. හරි. M දන්න නිසා හොයාගන්න පුළුවන්. ඒක නිසා අපි අනුක්‍රමණය හොයාගමු. එතකොට ඔයාලගේ දීලා තියෙන ප්‍රස්ථාරයේම සලකුණු කරන්න පුළුවන්. හරියට පරිමාණයට ගන්න ඕනේ. හරි. එතකොට ප්‍රස්ථාරයේ මෙන්න මේ විදිහට තිබ්බොත් x අක්ෂයට අපි ගන්න සායත විචල්‍ය L1 මේක L1 අගයන් දීලා තියෙනවා සෙන්ටිමීටර වලින්. හරි. L1 එතකොට L2 ගන්නේ පරායත විචල්‍ය 1 සෙන්ටිමීටර වලින්. ඊට පස්සේ L1 අගයන් දීලා තියෙනවා 15 20 25 30 35 40 විදිහට. ඒකේ අවමේ තියෙන 15 වැඩිම තියෙන 40. එතකොට මම 10 20 30 40 කියලා ගන්නවා. මෙතන 10 මෙතන 20 මෙතන 30 සහ මෙතන 40 කියලා දහයයි මෙතන බිඳුව 20යි 30යි 40යි කියලා ඊට පස්සේ පරායත විචල්‍ය අවමේ තියෙන 11 වැඩිම තියෙන 29 එතකොට 11 15 17 21 ඒ එතකොට මම ඒක මෙතන 10 20 30 කියලා බෙදා ගන්නවා. හරි. 10 20 30 ඔයාලට කැමති විදිහට බෙදා ගන්න පුළුවන්. හැබැයි මේවා මේ හරියට පරිමාණයට බෙදා ගන්න ඕනේ. හරි නැත්නම් ප්‍රස්ථාරය හරියට එන්නේ නැහැ. ඊට පස්සේ අපි දීලා තියෙන අගයන් සලකුණු කරනවා. සායත විචල්‍යයේ සෙන්ටිමීටර් 15 දී පරායත විචල්‍ය 11යි. සෙන්ටිමීටර් 15 කියන්නේ මෙන්න මෙයාගේ හරි මන්ද. එතකොට මේක 11යිලු. 11 කියන්නේ මේක 10කට බෙදාගෙන ඒකෙන් එකක් යන්න ඕන. හරි. ඒකට 5ට බෙදුවොත් මේ හරිය මෙන්න මේ වගේ අගයක් යන්න ඕනේ. හරි. එතකොට මෙන්න මේ වගේ ලක්ෂයක ලකුණු වෙන්න ඕනේ. පළවෙනි ලක්ෂය විදිහට මේ පැත්තෙන් 11යි මේ පැත්තෙන් 15යි. ඊට පස්සේ 20යි 15යි. හරි. මේකේ 20 දී මෙතන 15යි. يعني මෙතන හරියට මැදින් යන්න ඕන. මේකේ හරියට ඔන්න විදිහට තියෙන්න ඕනේ. හරි. 15 කියන්නේ තව ටිකක් උඩින් එන්න ඕනේ මෙන්න මේ වගේ. දැන් මම මෙතන පරිමාණයට අඳින්න නැති නිසා මට හරියට එන්නේ නැහැ. මෙන්න මේ වගේ ලක්ෂයක්. ඊට පස්සේ තුන්වෙනි එක 25යි 17යි. මේකේ 25 දී මේකේ 17 වෙන්න ඕනේ. 17 කියන්නේ 15 16 17. මෙන්න මේ වගේ එකක. මේකේ 25 කියන්නේ මෙතන හරියට මැද. මෙන්න මේ වගේ අගයක ඉන්න ඕනේ. හතරවෙනි එක තියෙන්නේ
30 සහ 21 මේක 30 දී මේක 21යි වෙන්න ඕනේ. 21 කියන්නේ මෙන්න මේ වගේ මේක 30 දී මෙන්න මේ වගේ ස්ථානයක එන්න ඕනේ. ඊට පස්සේ 35යි 27යි මේක 35යි මේක 27යි කියන්නේ මෙන්න මේ වගේ 25 ඉන්නේ මේ හරියට වගේනේ. 25 මේ හරියට 27 කියන්නේ මෙන්න මේ හරියට වගේ. මේකෙන් 25 35යි කට මෙන්න මේ වගේ අගයක ඉන්න ඕනේ. ඊට පස්සේ අවසාන එක 40යි 29යි. ඒ කියන්නේ මේක 40 දී මේක 29 වෙන්න ඕනේ. 29 කියන්නේ මෙන්න මේ වගේ 30ට තාමත් ආසන්න වෙන්න ඕනේ. හරි. 40 කියන්නේ මෙන්න මේක. ඔන්න විදිහටයි එන්න ඕනේ. හරි. එතකොට දැන් ඔයාලට පේනවා මෙන්න මේ ලක්ෂ හරියට කෙලින්නේ නැහැ. හරි. අපිට ප්‍රස්තාරයක් ඇඳුත් දැන් ඔයාලා ඇඳුත් තියෙන ප්‍රස්තාරයක් ඔයාලට අඳින්න පුළුවන් අවුන් නම් මෙන්න මෙහෙම යා කරලා මෙහෙම ප්‍රස්තාරයක් අඳින්න පුළුවන්. හරි. ඔහොම ප්‍රස්තාරයක් අඳුත් වැරදි. දැන් ওই වගේ පරිස්සනාත්මක ප්‍රතිඵලයක අපි ප්‍රස්තාරයක් අඳින්න අඳින්නේ මෙන්න මේ විදිහට නෙමෙයි. ඒ කියන්නේ වක්‍රාකාරව ප්‍රස්තාරයක් අඳින්නේ නැහැ. සරල රේඛීය ප්‍රස්තාරයක් නේ අපිට ලැබෙන්න ඕනේ. ඔය සමානනේ mx මේ c ආකාරයේ ප්‍රස්තාරයක් තමයි ලැබෙන්න ඕනේ. හරි. එතකොට අපි මෙන්න මේ ලක්ෂ යා කරද්දී මෙන්න මෙහෙම සියලුම ලක්ෂ යා කරන්නේ නැතුව මෙන්න මේ සෑම ලක්ෂයකම පුළුවන් තරම් ළඟින් යන විදිහට හැම ලක්ෂයක්ම ළඟින් යන විදිහට තමයි අපි සරල රේඛීයව ප්‍රස්තාරය අඳින්න ඕනේ. හරි. ඒත් දැන් මට මේක බෝඩ් එකේ අඳින්න අමාරුයි. හරි. හැබැයි අපි දැන් මෙන්න මේ සෑම ලක්ෂයක් හරහාම යන්න අපිට අඳින්න බෑනේ සරල රේඛීය ප්‍රස්තාරය. ඒතකොට ඒක සරල රේඛීය වෙන්නේ නැහැ නේ. දැන් අර මම කලින් ඇඳලා වගේ මේක නිසා අපි පුළුවන් තරම් හරි හැම ලක්ෂයක්ම ළඟින් යන විදිහට තමයි අඳින්නේ. හරි. එතකොට එහෙම ඇඳලා පස්සේ සරල රේඛීය ප්‍රස්තාරය එන්න ඕනේ ඔයාලට මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම තමයි ප්‍රස්තාරය එන්න ඕනේ හරියට. කියන්නේ පරිමාණයට ඇඳනම් ඔන්න ඔය විදිහට එන්න ඕනේ. ඒක ඔයාලට පේනවා මේ හැම ලක්ෂයක්ම කැපිලා ගිහිල්ලා නැහැ ප්‍රස්තාරයෙන්. හැබැයි මේ සෑම ලක්ෂයක්ම ළඟින් යන විදිහට පුළුවන් තරම් ප්‍රස්තාරය ඇඳලා තියෙනවා. හරි. මේක එන්න ඕනේ හරිනම් මෙන්න මෙහෙම මෙන්න මේ ලක්ෂ දෙකක් මැදින් එන්න ඕනේ. මෙන්න මෙහෙම මෙන්න මේ ලක්ෂ දෙක මෙහාට වෙලා තියෙන මේ ලක්ෂ දෙක මෙහාට. ඒතකොට මේ ලක්ෂ හතර මැදින් යන විදිහට තමයි ඔයාලා සරල රේඛීය ප්‍රස්තාරය යන්න ඕනේ මෙන්න මෙහෙම හරියට. හරි. ඔන්න ඔහම එන්න ඕනේ. එතකොට මේ ලක්ෂ දෙකටත් සාධාරණයි මේ ලක්ෂ දෙකටත් සාධාරණයි. බැරි වෙලාවත් ඔයාලා මේ ලක්ෂ දෙක විතරක් කැපෙන විදිහට ගත්තොත් මේ ලක්ෂ දෙක ගොඩාක් දුරින් තමයි එන්නේ. හරි. මේ ලක්ෂ දෙක විතරක් කැපෙන විදිහට ගත්තොත් මේ ලක්ෂ දෙක ගොඩාක් දුරින් එන්නේ. ඒක නිසා මෙන්න මේ විදිහට තමයි ප්‍රස්තාරය අඳින්න ඕනේ. එතකොට ඔයා හරියට පරිමාණයට අරගෙන ප්‍රස්තාරය ඇඳනනම් ඔයාලට ප්‍රස්තාරය මෙන්න මෙතන හරියටම කැපෙන්න ඕනේ. ඍණ දෙකේදී හරි. මෙතන දැන් මේක පරිමාණයට ලකුණු කරලා තිබුණා මෙතන ඍණ දෙකක නගේදී තමයි මේක කැපෙන්න ඕනේ. ඒ කියන්නේ අන්තක්ඛණ්ඩයේ විදිහට ඍණ දෙකේ කැපෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ ඔයාලට මේවට අගයන්නේ ඊට පස්සේ අනුක්‍රමණය හොයන්න තියෙනවා. ඒතර අනුක්‍රමණය හොයද්දි මම කලින් පේපර් එකෙත් කිව්වා පුළුවන් තරම් දුර ලක්ෂ දෙකක් තෝරා ගැනීම හොඳයි. ඒකට හේතුව එතකොට දෝෂය අඩු වෙනවා. එතකොට අපි සරල ලක්ෂ දෙකක් තෝරාගත්තොත් දැන් මම මෙතන 30ට අදාළ ලක්ෂය තෝරා ගන්නවා. මෙතන. එතකොට ඔයාලගේ ප්‍රස්තාරය හරියට ඇඳනම් 30ට අදාළ ලක්ෂයේදී x අක්ෂයේ අගය එන්න ඕන 40යි. y අක්ෂයේ 30ට අදාළ
ලක්ෂය අපි සලකුණු කරාම ප්‍රස්ථාරය මත x අක්ෂය එන්න ඕනේ හරියටම 40. එතකොට එතන එක ලක්ෂයක් විදිහට ගන්නවා. ඊට පස්සේ මං අනිත් එක ගන්නවා මෙතන 10. හරි. එතකොට 10ට අදාළ ලක්ෂය ප්‍රස්ථාරය මෙහෙම සලකුණු කරාම හරි. එතකොට දැන් මෙතන මට හරියට ඇවිල්ලා නැහැ ප්‍රස්ථාරය හරියට ඇඳ පරිමාණයට ඇඳොත් එහෙම මේක මේ 10ට අදාළ ලක්ෂය එන්න ඕනේ මෙන්න මෙතන x අක්ෂයේ 15 කියන අගේ තමයි එන්න ඕනේ. ඒත් මේක මෙතන මට 15 වෙන්නේ නැහැ හරියට මෙහෙම දැන් ඇඳොත් එහෙම මට එන්නේ මේ 15 පහු කරගෙන ගිහිල්ලා තමයි එන්නේ 17 විතර. 17 18 විතර. හැබැයි මේක එන්න ඕනේ 15ට. ඒ කියන්නේ මේක මේ රේඛාව ඇද්දටනේ ඇඳලා තියෙන්නේ. රේඛාව හරියට මෙන්න මෙහෙම කෙලින් ආවනම් මෙන්න මේ 15 කැපිලා යන විදිහට තමයි එන්න ඕනේ. හරි. ඔන්නෝම එතකොට ඔන්නෝම එන්න ඕනේ. එතකොට මට අනුක්‍රමණය හොයන්න පුළුවන්. අනුක්‍රමණය සමානයි. ඒ කියන්නේ එම්බෙදීම W සමානයි අනුක්‍රමණය. මෙතන 30යි 30 ඍණ මෙතන 10යි y අක්ෂයේ අදාළ පාඨාංක දෙක 30 ඍණ 10 බෙදීම 30ට අදාළ x අක්ෂයේ පාඨාංකය 40යි 10ට අදාළ x අක්ෂයේ පාඨාංකය 15යි 40 ඍණ 15 ඔන්න ඔය විදිහට තමයි අනුක්‍රමණය හොයන්නේ 30 ඍණ 10 කියන්නේ 20යි 40 ඍණ 15 කියන්නේ 25යි එතකොට m බෙදීම m ගේ අපිට දීලා තියෙනවා m ගේ අපිට දුන්න 64යි කියලානේ දැන් 64යි නේ එතකොට 64 බෙදීම w සමානයි 20 බෙදීම 25 එතකොට ඕක භාවිතා කරලා අපිට w ගණනය කරන්න පුළුවන් w ගණනය කරාම w සමානයි 64 වැඩි කිරීම 25 බෙදීම 20 කියලා එනවා හරි 25ට 5ව 5යි 20ට 5ව 4යි 64 වැඩි කිරීම 5 බෙදීම 4යි 64 වැඩි කිරීම 5 බෙදීම 4යි එතකොට 4ට 4 ඒවා 1යි 16ට 4 ඒවා 16යි හරි 16ට 4 ඒවා 16 16 ඒවා 5 80 64ට 4 ඒවා 16 16 ඒවා 5 80යි හරි එතකොට w වෙනවා ග්‍රෑම් 80යි කියලා හරි. ඔයාලා ප්‍රස්ථාරය හරියට පරිමාණයට ඇඳලා තිබ්බනම් ඔයාලට W 80 හෝ 80ට ආසන්න අගයක් එනවා. හරි. සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන් 80 තමයි සාමාන්‍යයෙන් එන්නේ. 80ට ආසන්න අගයක් හරි ලැබෙනවා හරියට පරිමාණයට ඇඳනවා. එතකොට ඒක හරි ඕක ඔයාලා ඇඳේ නැත්තම් ඇඳගන්න. හරි අපි ඊළඟට යන තුන්වෙනි කොටසට තුන්වෙනි කොටසේ කියනවා මීටර රූල පවත්වාගෙන ඇති ආධාරක ඇති ස්ථානයේ පාඨාංකය සෙන්ටිමීටර් 60ක් නම් එහි ස්කන්ධය ගණනය කරන්න කියලා. හරි. මේක මොකක්නම්? ඒක ළමයි දැන් ඔයාලට මේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් අඳින්න මෙතන දැන් ඔයාලට අගයන් දීලා දත්ත දීලා ප්‍රස්ථාරය අඳින්න දීලා තියෙන්නේ. දැන් සමහර විට ඔයාලට එක්සෑම් එකේදී එහෙම දත්ත දීලා අඳින්න දෙන්නේ නැතුව ප්‍රස්ථාරය අඳින්න දීලා ඊට පස්සේ ඔයාලට මේ ඉතුරු ගන්න කිරීම කරන්න දෙන්න පුළුවන්. හරි එහෙම වුණොත් ඔයාලට ලේසි. දැන් මෙතන ඇත්තටම කියලා කිව්වොත් එහෙම දැන් මෙතන මේ අගයන් දීලා දත්ත දීලා ප්‍රස්ථාරය අඳින්න කිව්වත් ඉතින් හරියට නිකන් ප්‍රස්ථාරය දුන්නා වගේ තමයි. හරි. ඔයාලට ඒක හරියට සලකුණු කරගන්න තමයි තියෙන්නේ. හැබැයි මෙතන දැන් සලකුණු කරගද්දී ඔයාලට පොඩි මිස්ටේක් එකක් වුණොත් එහෙම ඔයාලට ඒක වෙනස් වෙන්න පුළුවන්. හරි. කියන්නේ එතනින් එහාට හදන හැම උත්තරයක්ම වාගේ වෙනස් වෙනවා. කියනවා හරියට අනුක්‍රම හොයාගත්තේ නැත්නම් වෙනස් වෙනවා. හරි. ඒක නිසා මේ එක්සෑම් එකේදී ඔයාලට අඳින්න දෙන්නේ නැතුව සමහර විට ප්‍රස්ථාරය ඇඳලා දීලා ඊට පස්සේ ඔයාලට කෙලින්ම අන්තක් කන්නේ ඊට පස්සේ අනුක්‍රමණය ලබා ගන්න පුළුවන් විදිහට දෙන්න පුළුවන්. හරි. එහෙම වුණොත් කිසි ගැටලුවක් නැහැ. හරි අපි තුන්වෙනි එකට යමු. තුන්වෙනි එක කියන්නේ මීටර රූල පවත්වාගෙන ඇති ආධාරක ඇති ස්ථානයේ පාඨාංකය සෙන්ටිමීටර 60 නම් මෙහි ස්කන්ධය ගණනය කරන්න. හරි. ඒතකොට දැන් මෙහෙමනේ තියෙන මට ඒක අයිත් අඳින්න වෙනවා.
මෙන්න මෙතන තමයි පාඨාංක 60 කියලා තියෙන්නේ. ආධාරකේ තියෙන්නේ එතනනේ. මුගේ හරියට මැදින් mg තියෙනවා m තියෙනවා. හරි. මෙතන තමයි තියෙන්නේ w මේ දුර තමයි l කියලා තියෙන්නේ. මේක L2යි මේක L1. හරි. මේක කියන්නේ අපිට මේ m ගණනය කරන්න කියලා තියෙන්නේ නේ. m ගණනය කරන්න කියලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතන පාඨාංක 60යිලු. හොඳට බලන්න. දැන් මේක මීටර රූලන්නේ. එතකොට මීටර රූලක් කියලා කියන්නේ මේකේ දිග සෙන්ටිමීටර් 100යි. එතකොට මෙතන පාඨාංක 60යි කියලා කියනවා නම්, ඒ කියන්නේ මෙන්න මේ ආධාරකේ පාඨාංක 60යි කියලා කියනවා නම් දැන් ඔයාලට පැහැදිලිව පේනවනේ. දැන් මේක ඒකාකාර මීටර රූලක් හින්දා එයාගේ ස්කන්ධේ ක්‍රියාත්මක වෙන්න ඕන හරියට 50 දී. කියන්නේ මෙතන ස්කන්ධේ ක්‍රියාත්මක කරලා තියෙන ලක්ෂය හරියට සෙන්ටිමීටර් 50 ලක්ෂය. මෙන්න මෙතන. ඒක මුලින්ම අඳුන ගන්න ඕනේ ඒකාකාර මීටර රූලක් නිසා. හරි. ඊට පස්සේ ප්‍රශ්නේ කියනවනේ මෙතන පාඨාංක 60යි කියලා. මෙතන පාඨාංක 60යි. ඒක උරාලට පැහැදිලි බිඳුව තියෙන්නේ මෙන්න මේ පැත්තේ. මෙතන බිඳුව එන්න වැඩිලා මෙතන තමයි 100 තියෙන්න ඕනේ. ඔහොමනේ එන්නේ. හරි. එතකොට ඒක අඳුන ගන්න ඕනේ මුලින්ම. එතකොට ඔයාලට මෙන්න මේ L දිග හොයාගන්න පුළුවන්. L දිග කියලා කියන්නේ මෙන්න මේ 60ක් 50ක් අතර දිග. ඒතර සෙන්ටිමීටර් 10 තමයි L දිග එන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය විදිහට m හොයන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි ගත්තු සමීකරණේ හරි කලින් ගත්තු සමීකරණේ මෙහෙමනේ තිබ්බේ. L2 සමානයි m බෙදීම w වාරයක් L1 ඍණ සිම්පල් m බෙදීම w වාරයක් කැපිටල් L. හරි. එතකොට අනුක්‍රමයේ ගත්ත m බෙදීම w අන්තක්ඛණ්ඩයේ ගත්ත m බෙදීම w වාරයක් L කියලා. හරි. එතකොට අපිට ඔය ප්‍රස්ථාරයේ විදිහට හරි මම කියවන ප්‍රස්ථාරයේ විදිහට අන්තක්ඛණ්ඩය වෙන්නේ ඍණ 2යි. හරි. අන්තක්ඛණ්ඩේ ඍණ 2යි. ප්‍රස්ථාරයේ මෙහෙම ප්‍රස්ථාරය එනවා මෙහෙම. මෙහෙම එන ප්‍රස්ථාරයේ මෙතන අන්තක්ඛණ්ඩේ කැපෙන්නේ හරියට ඍණ 2යි. හරි. ඒ කියන්නේ මෙන්න මෙයාගේ 2යි. ඔයාගේ 2යි. එතකොට ඔයා හරියට ප්‍රස්ථාරය ඇඳගත්තේ නැත්නම් ඔයාට මෙතනින් ඉදිරියට ගාන හදන්න වෙන්නේ නැහැ. සම්පූර්ණ උත්තරේ වැරදිනවා. හරි. එතකොට අන්තක්ඛණ්ඩ වෙනවා 2ක්. ඊට පස්සේ අපෙන් අහන්නේ m හොයන්න. ඒත් අපි අන්තක්ඛණ්ඩය හොයාගත්තොත් අපි L අගේ දන්නවා. W අපි කලින් හොයාගත්තා. L දන්නවා W 80යි කියලා හොයාගත්තා. L 10යි කියලා දැන් හොයාගත්තා. හරි. එතකොට මේ අගයන් ආදේශ කරාම අපිට m හොයාගන්න පුළුවන්. හරි. එතකොට අන්තක්ඛණ්ඩය සමානයි m බෙදීම W වාරයක් L සමානයි 2යිනේ. හරි. එතකොට m තමයි අපෙන් අහන්නේ. m වැඩි කිරීම L කියලා කියන්නේ 60 ඍණ 50 කියන්නේ 10යි. බෙදීම W කියලා කියන්නේ අපි කලින් ගණනය කරා අපිට ආවේ 80යි කියලා. හරි. 80යි. සමානයි 2යි. හරි. එතකොට අපිට m ගණනය කරන්න පුළුවන්. m ඉන්නේ 80 වැඩි කිරීම 2යි කියන්නේ 160යි. බෙදීම 10යි. හරි. m වෙනවා ග්‍රෑම් 16යි කියලා. m ග්‍රෑම් 16. ඔන්න ඔය විදිහට m ගණනය කරන්න පුළුවන්. එතකොට දැන් මෙතනදී ඔයාලට එන ප්‍රශ්නේ තමයි මෙන්න මේ 60 කියන්නේ කොතනද කියන එක. හරි. ඒතකොට 60 කියන්නේ මෙතන 50 කියලා ඔයාලා හොයාගන්න ඕනේ. එතකොට 50 සහ 60 අතර දුර ඔයාලට හොයාගන්න පුළුවන් L ගේ. හරි. ඊට පස්සේ මේ විදිහට ගණනය කරන්න පුළුවන්. ඔයා හරියට ප්‍රස්ථාරය නැඳගත්තේ නැත්නම් ඔයාට අන්තක්ඛණ්ඩය හොයාගත්තේ නැත්නම් මේ උත්තරේ වැරදිනවා. හරි. ඔක ලියාගන්න. හරි ළමයි දැන් අපි ඊළඟට බලමු B කොටසට යනවා. දැන් මම මේක මකනවා. B කොටසට යනවා. B කොටසේ තියෙන්නේ ටිකක් වෙනස්ම සිද්ධියක්. හරි. B කොටසේ කියනවා මීටර රූල එහි ගුරුත්ව කේන්ද්‍රයෙන් සම්තුලනය කළ ඇටෝම යොදාගෙන ශිෂ්‍යයා W ස්කන්ධයේ ඝනත්වය සෙවීමට උත්සාහ කරයි. මේ ස්කන්ධයේ ඝනත්වය හොයන්නලු යන්නේ. මෙහි දක්වා ඇත්තේ මේ අවස්ථාවට අදාළ රූප සටහනයි. හරි. එතකොට මේකේ තියෙනවා රූප සටහන. හරි.
එතකොට මේක සන්තුලනය කරන්නේ හරියට ගුරුත්ව කේන්ද්‍රය. හරියට 50 යගේ තමයි සන්තුලනය කරන්නේ. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හරි. සන්තුලනය කරලා ඊට පස්සේ මෙතන ඉඳලා ගුරුත්ව කේන්ද්‍රයට දුර L2යි. ඒ කියන්නේ මෙන්න මේ ස්කන්ධේ ඉඳලා ගුරුත්ව කේන්ද්‍රයට L2යි. මේ ස්කන්ධේ ඉඳලා ගුරුත්ව කේන්ද්‍රයට L1යි කියලා ගන්නවා. හරි. එතකොට දැන් මේ ඒ අවස්ථාවේදී මේ ස්කන්ධ තියෙන්නේ හරියට කෙලවරේ නෙමෙයි එල්ලලා තියෙන්නේ. මෙන්න මේ වගේ ස්ථානයක. ඔන්න දුර තමයි දීලා තියෙන්නේ. හරි. ඊට පස්සේ බලමු. ඊට පස්සේ අහනවා ඒ සඳහා වූ ක්‍රියා කළ යුතු ආකාරය සැකෙමින් දක්වන්න. හරි. දැන් මෙයා ඝනත්වය හොයන්න යන්නේ. ඝනත්වය හොයන්න නම් දැන් මෙයාගේ ඝනත්වය හොයන්න යන්නේ මෙයා හදපු ද්‍රව්‍යයේ ඝනත්වය හොයන්නේ. ඒක ඝනත්වය හොයන්න නම් අපි කරන්න ඕනේ මෙයාව මේ විදිහට ඉස්සරලා සන්තුලනය කරලා මේ L1 සහ L2 මැන ගන්නවා පළවෙනියට. හරි. පළවෙනියට මේ ආකාරයෙන් ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මේ මීටර රුලේ ගුරුත්ව කේන්ද්‍රය ආධාරකෙ තියලා ඊට පස්සේ පද්ධතිය සන්තුලනය කරලා M1 සහ W වලට අදාළ දුරවල් L1 සහ L2 මැන ගැනීම පළවෙනි එක. හරි. පළවෙනි පියවර වෙන්නේ ඒක. L1 සහ L2 මැන ගැනීම කියලා ලියන්න ඕනේ. මෙන්න මේ විදිහට සන්තුලනය කරලා. හරි. පස්සේ දෙවනි පියවර විදිහට W ස්කන්ධය ජලයේ ගිල්ලලා W ස්කන්ධය මේ විදිහට සම්පූර්ණයෙන් ජලයේ ගිල්ලලා හරි සම්පූර්ණයෙන් ජලයේ ගිල්ලලා ඊට පස්සේ අදාළ මේ L1 සහ L2 දුර වෙනස් වෙනවා. ඊට පස්සේ පාඨාංකය හොයාගන්න ඕනේ. මෙයා ගිල්ලලා ඉවරලා ඊට පස්සේ ඒකට අදාළව මෙයා චලනය කරන්න ඕනේ. දැන් මෙයා ගිල්ලුවට පස්සේ මොකද වෙන්නේ? උඩුකුරු තෙරපුමක් ඇති වෙනවනේ මෙයා මත. ඒතකොට මෙයා මත උඩුකුරු තෙරපුමක් ඇති වෙනවා කියන්නේ මෙහාගේ පහළට තියෙන කියන්නේ මෙතන ලක්ෂ්‍ය මත පහළට ඇති වෙන බර අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ මෙන්න මේ ලක්ෂ්‍යයට මේ දක්ෂිනාවත බලගුරුනේ අඩු වෙනවා මේ උඩුකුරු තෙරපුම නිසා. ඒතකොට දක්ෂිනාවත බලගුරුනේ අඩු වෙනවා කියන්නේ වාමාවර්ත බලගුරුනේත් අඩු වෙන්න ඕනේ. ඒතකොට මේ කැපිටල් M ස්කන්ධය අපිට චලනය කරන්න වෙනවා යම් කිසි දුරක් මෙන්න මේ මධ්‍ය ලක්ෂ්‍ය දිශාවට. හරි ඒක පැහැදිලිනේ. ඊට පස්සේ චලනය කරාට පස්සේ අපි ගන්නවා දුර L3යි කියලා. හරි. අන්න ඒ විදිහට දෙවනි පියවර කරන්න ඕනේ. දෙවනි පියවරේ කරන්න ඕනේ W ස්කන්ධයේ ජලයේ ගිල්ලා පද්ධතිය සන්තුලනය කර ඊට අදාළ M එකට අදාළ දුර L3 මැන ගැනීම. M කැපිටල් M ට අදාළ දුර L3 මැන ගැනීම තමයි ඊළඟ පියවර වෙන්නේ. එතකොට ওই විදිහට තමයි පරීක්ෂණේ සිද්ධ කරන්න ඕනේ. හරි. ඊට පස්සේ ගණනය කිරීම කරන්න තියෙනවා. ඒවා අපෙන් ඊළඟ ප්‍රශ්නේදී අහලා තියෙනවා. හරි. right. ඊට පස්සේ අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. දැන් ඒ සඳහා ඔබ ක්‍රියා කළ යුතු ආකාරය සැකෙමින් දක්වන්න කියන්නේ ඒ පියවර දෙක ලියලා තියෙන්න ඕනේ. ඉස්සෙල්ලාම ජලයේ ගිල්ලවන්න නැතුව මධ්‍ය ලක්ෂ්‍ය සන්තුලනය කරලා L1 සහ L2 මැන ගන්නවා. ඊට පස්සේ ජලයේ ගිල්ලලා මෙන්න මේ කැපිටල් M ස්කන්ධයේ දකුණු පැත්තට චලනය කරලා ඊට පස්සේ ඒ අදාළ දුර L3 මැන ගන්නවා. ওই පියවර දෙක ලියන්න ඕනේ. එක් පළවෙනි කොටසට හරි. ඊට පස්සේ දෙවෙනි කොටස කියනවා ඉහත ඔබ විසින් සිදු කරන විචලනයෙන් අනතුරුව පද්ධතිය සන්තුලනය සඳහා කැපිටල් M ස්කන්ධය ආධාරක සිට L3 දුරක් චලනය කිරීමට සිදු වූයේ නම් W ස්කන්ධය සාධාරණ ද්‍රව්‍ය ඝනත්වය සඳහා ප්‍රකාශනය ලියද. ඒ කියන්නේ මෙතන ආධාරක ඉඳලා L3ක් චලනය කරනවා. ඒ කියන්නේ මෙතන දුර L3යි කියලා කියන්නේ. L3යි නම් W ස්කන්ධය සාධාරණ ද්‍රව්‍ය ඝනත්වය සඳහා ප්‍රකාශනය ලියා දක්වන්න. හරි. ඒතකොට දැන් චලනය කරන්න කලින් අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. චලනය කරන්න කලින් ඒ කියන්නේ ජලයේ ගිල්වන්න කලින් L1 සහ L2 නේ. මේක L1 මේක L2. හරි. L1 මේක L2. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ අපි එතකොට ඒකට අදාළ දක්ෂිනාවර්ත බලගුණ වාමාවර්ත බලගුණ සමාන කරලා ලියව හැකි. කැපිටල් M G කියන එක මම කෙලිම G අයින් කරලා ලියනවා. එතකොට කැපිටල් M වැඩි කිරීම L2 සමානයි W වැඩි කිරීම L1 කියලා ලියන්න පුළුවන්. ඕක පළවෙනි ප්‍රකාශයේ විදිහට ගන්නවා. ඊට පස්සේ
ජලය ගිල්ලුවට පස්සේ සම්පූර්ණයෙන්ම ජලය ගිල්ලුවට පස්සේ මේක L එකමයි අපි ඒක වෙනස් කරන්නේ මේක L3 right ඕක L3 ඊට පස්සේ දැන් මෙතන තියෙන බර තමයි මෙයාගේ බර WG නේ WG ඍණ උඩුකුරු තෙරපුම හරි එතකොට ඒක තමයි දක්ෂිනාවර්ත බලගුණය වෙන්නේ වාමාවර්ත බලගුණය වෙන්නේ mg වැඩි කිරීම L3 ඒක කෙලින්ම ලියවිය හැකි mg වැඩි කිරීම L3 සමානයි මෙතන WG ඍණ U හරි WG ඍණ U වැඩි කිරීම ඒ දුර L එකම තමයි right ඒක මම ගන්නවා දෙවෙනි ප්‍රකාශනය කියලා. එතකොට ඔන්න ඔය ප්‍රකාශන දෙක අපි සුළු කරනවා. හරි ඔය ප්‍රකාශන දෙක සුළු කරනවා. එතකොට දැන් මෙතන G ගත්තානේ. G ගත්තු නිසා මම මෙතන G දා ගන්නවා. එහෙම වුණොත් ලේසි. L1 මෙතන WG L1 ඊට පස්සේ පළවෙනි ප්‍රකාශනයේ දෙවෙනි ප්‍රකාශනයෙන් බෙදනවා. මෙතන mg ට mg සුළු වෙනවා. L2 බෙදීම L3 L2 නේ මෙතනනේ හරි එතකොට දැන් මෙතන මේ L කියන්නේ මේ ජලය ගිල්වන්න කලින් මේ දුර L2 කියලා තියෙන්නේ නේ මේ දුර L1 කියලා තියෙන්නේ එහෙමනේ තියෙන්නේ එතකොට මෙතන L1 වෙනවා මෙතන L2 වෙන්න ඕනේ හරි ওই විදිහට එන්න ඕනේ ඊට පස්සේ ජලය ගිල්ලුවට පස්සේ දුර මෙතන L2 වෙනස් වෙන්න බෑනේ කියන්නේ මෙතනත් L2 වෙන්න ඕනේ මෙතන L3 හරි ওই විදිහට එන්න ඕනේ එතකොට මෙතන L1 බෙදීම මෙතන L3 සමානයි WG L2 බෙදීම WG ඍණ U වාරයක් L2 එතකොට L2ට L2 සුළු වෙලා යනවා එතන ඒක නිසා මම ලියන්නේ L2ට L2 සුළු වෙලා යනවා කොහොම ලියන්න පුළුවන් හරි එතකොට මේක අපිට සුළු කර හැකි L1 බෙදීම L3 සමානයි මෙතන W කියන්නේ ස්කන්ධය කියන්නේ එයාගේ පරිමාව V කියලා ගත්තොත් පරිමාව වැඩි කිරීම ඝනත්වය මෙයාගේ ඝනත්වය මම ගන්නවා D කියලා පරිමාව ගන්නවා V කියලා VDG කියලා ලියන්න පුළුවන් WG කියන්නේ VDG බෙදීම මෙතනත් VDG ඍණ U කියන්නේ V rho G rho W ජලයේ ඝනත්වය rho WG ඔන්න ඔහම ලියන්න පුළුවන්. හරි එතකොට මේකේ V සුළු වෙනවනේ. V සුළු වුණාට පස්සේ මේක මට ලියන්න පුළුවන් මෙහෙම ගත්තොත් L1 බෙදීම L3 සමානයි DG බෙදීම DG ඍණ rho WG. G ට G සුළු වෙනවා. හරි. එතකොට D බෙදීම D ඍණ rho W. ඔන්න ඔය විදිහට එනවා. හරි. එතකොට අපි rho W දන්නවා L1 දන්නවා L3 දන්නවා. එතකොට අපිට D හොයව හැකි. හැබැයි මෙතන අපිට D සඳහා ප්‍රකාශනයක් ගන්න කියලා තියෙනවා. එතකොට අපි මේක තව සුළු කරන්න ඕනේ. L1 D ඍණ L1 rho W සමානයි DL3. හරි ඊට පස්සේ මෙතන D එක පැත්තකට ගන්නවා. ඊට පස්සේ මම දිවයික L1 rho W සමානයි L1 D ඍණ L3 D කියලා. හරි. එතකොට මෙතන D ඉවතර ගත්තාට පස්සේ D සමානයි L1 බෙදීම L1 ඍණ L3 වතාවක් rho W කියලා ඔන්න විදිහට ගන්න පුළුවන්. හරි. විදිහට ගන්න පුළුවන්. ඒතර D ඝනත්වය තමයි අහන්නේ. ඝනත්වයට ප්‍රකාශන ඉන්නේ මෙන්න මේ විදිහට.
L එක rho w බෙදීම L එක ඍණ L3. එතකොට අපි L එක මැන ගන්නවා. ඊට පස්සේ L3 මැන ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රකාශනය දාලා අපිට ගන්න D ගන්න කරන්න පුළුවන්. හරි. D ගන්න කරන්න පුළුවන්. හරි. ඔයාලව ටික ලියා ගන්න. तो L2 කියන අගේ මේකේ අවස්ථා දෙකෙන් පොදු නිසා L2 කැපිලා යනවා. මෙන්න මේ අවස්ථාවේදී හරි L2 කැපිලා යනවා. හරි හරිද ළමයි? ඊට පස්සේ අපි අවසන් කොටසට යනවා. මම මේ ටික මකනවා. හරි දැන් අවසන් කොටස කියනවා පසුව ශිෂ්‍යයා මෙම අටුවම යොදා ගනිමින් තෙල් ද්‍රාවණයක ඝනත්වය සීමට සැලසුම් කරයි. ඒ සඳහා වූ W භාරයේ සම්පූර්ණයෙන්ම තෙල් තුල ගිල්ලා නැවත පද්ධතිය සමතුලිත කර පාඨාංග ලබා ගන්නා ලදී. මෙහිදී කැපිටල් M ස්කන්ධය සමතුලිත කිරීම සඳහා ආධාර ගැසීට L4 දුරක් චලනය කිරීමට සිදු වේ නම් තෙල් වල සාපේක්ෂ ඝනත්වය සඳහා ප්‍රකාශනය ලියා දක්වන්න. සාපේක්ෂ ඝනත්වය කියන්නේ තෙල් වල ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය. හරි එතකොට දැන් මෙතන ජලයේ ඝනත්වයනේ අපි හොයලා තියෙන්නේ. ජලයේ ඝනත්වය නෙමෙයි. දැන් මේ වස්තුවේ ඝනත්වය හැවි ජලයේ ගිල්ලලානේ. එතකොට ජලයේ ඝනත්වය විදිහට අපි rho w කියලා ගත්තා. හරි එතකොට අපිට ඒකට අදාළ ප්‍රකාශනය ආවේ D සමානයි L එක බෙදීම L එක ඍණ L3 වාරයක් rho w කියලානේ. ඔය විදිහට තමයි අපිට ප්‍රකාශනය ආවේ. හරි. ඊට පස්සේ දැන් අපි කරන්නේ මේක මේ ජල බඳුන අයින් කරලා තෙල් ද්‍රාවණයක ගිල්ලනවා. හරි. තෙල් ද්‍රාවණයක ගින්නලා මේ විදිහටම ඒකට තෙල් ද්‍රාවණයේ ඝනත්වය මම ගන්නවා rho naught කියලා. ඊට පස්සේ අපි මෙන්න මේ දුර වෙනස් කරන්නේ නැහැ නේ. මේ දුර වෙනස් කරන්නේ නැතුව මෙන්න මේ දුර අපිට වෙනස් කරන්න සිද්ධ වෙනවා. සමතුලිත කරද්දී ඒකට ඒ දුර තමයි මෙතනදී අරන් තියෙන්නේ L4 කියලා. මේ කැපිටල් M ස්කන්ධය චලනය කරපු දුර ඔය විදිහට සමතුලිත කරනවා. ඊට පස්සේ L4 වෙන ගන්නවා. එතකොට ඕකටත් අපිට මෙන්න මේ ප්‍රකාශනයේටම සමාන ප්‍රකාශනයක් ලියන්න පුළුවන් මේ විදිහට මීට අනුරූප විදිහට. එතකොට D සමානයි L එකමයි බෙදීම L එක ඍණ එතකොට L4 වෙන්නේ. හරි. L4 rho w වෙනකොට දැන් ගිල්ලලා තියෙන්නේ rho naught කියන තෙල් ද්‍රාවණයෙන්නේ. එතකොට එන්නේ මෙතෙන් rho naught. හරි. මේක 1 මේක 2 1යි 2යි සමානයි D නිසා. ඒතර 1 සමානයි 2 කියලා ලියන්න පුළුවන්. එතකොට L එක rho w බෙදීම L එක ඍණ L3 සමානයි L එක rho naught බෙදීම L එක ඍණ L4 කියලා ලියන්න පුළුවන්. L එකට L එක සුළු වෙලා යනවා. ඊට පස්සේ මේ rho w මේ පැත්තට ගෙනවා. මේ L එක ඍණ L4 කියන එක මේ පැත්තට ගෙනවා. එතකොට rho naught බෙදීම rho w සමානයි මෙතන L එක ඍණ L4 මේ පැත්තට ගිහපම උඩට යනවා. බෙදීම L එක ඍණ L3. හරි. ඔන්න ඔය විදිහට තමයි ප්‍රකාශන වෙන්නේ. මොකද මේ rho naught බෙදීම rho w කියන්නේ rho naught ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය. හරි. තෙල් වල සාපේක්ෂ ඝනත්වය තමයි තෙල් වල ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය කියලා කියන්නේ. તો මෙන්න මේ විදිහට ලබා ගන්න පුළුවන්. හරි. ප්‍රකාශනය මෙන්න ඔන්න ඔය විදිහට. මෙතන සුළු කිරීම ගණන් ආදේශ කිරීම මොකුත් නැහැ. මේ විදිහට ප්‍රකාශනය ලබා ගන්න තියෙන්නේ. හරි. හරි ළමයි එතකොට ඔන්න ඔය විදිහට පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය ඉවර වෙනවා. අපි යනවා ඊළඟ දෙවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයට. හරි. ඔකත් ලියා ගන්න. හරි ළමයි අපි දැන් යනවා දෙවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නෙට. හරි. මම මේක මකනවා. දෙවෙනි එක තියෙන්නේ අයිස්වල විලේනයේ විශිෂ්ට ගුප්තතාවය හොයන්න. සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකල් එක තියෙන්නේ මෙතන. හරි. බලමු.
දෙවැනි එක කියනවා ශිෂ්‍යයන් කණ්ඩායමක් පාසල් විද්‍යාගාරයේදී මිශ්‍රණ ක්‍රමයේ මගින් අයිස් වල විලයන විශිෂ්ට ගුප්තතාවය සඳහා පරිස්සමාත්මක අගයන් නිර්ණය කිරීමට නියම වී ඇත. ඒකේ පළවෙනි කොටස කියනවා ඒ සඳහා සිසුන් විසින් සකස් කරන ලද ඇටෝම පහත ඉලෙහි ඇඳ දක්වා අවශ්‍ය අයිතමයන් නම් කරන්න. හරි. එතකොට අයිස් වල විලයන විශිෂ්ට ගුප්තතාවය හොයද්දී මේ විදිහට කැලරිමීටරයක් ගන්න ඕනේ. හරි. ඔය කැලරිමීටරය ඇඳලා තියෙන්න ඕනේ. මෙන්න මෙහෙම. ඒ වගේම තමයි කැලරිමීටරේ තාප පරිවර්ණය කරලා තියෙන්න ඕනේ. හරි. මේ විදිහට තාප පරිවර්ණය කරලා තියෙන්න ඕනේ. පරිවාරක ද්‍රව්‍යයකින් ඊට පස්සේ මෙහෙම පියනකින් වහලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට උෂ්ණත්ව මානයක් අවශ්‍යයි. ජලය අවශ්‍යයි. ජලය සාමාන්‍ය කැලරිමීටරේ 3න් 2ක් විතර පුරවනවා. හරි. ඉතින් 3න් 2ක් විතර ජලය පුරවනවා. ඊට පස්සේ මන්තයක් අපි දාන්න ඕනේ. මේ මන්තයේදී අපි භාවිතා කරන්නේ දැල්ගොටු මන්තයක්. හරි. දැල්ගොටු මන්තයක් භාවිතා කරන්නේ කියන එක මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. හරි. ඊට පස්සේ ඔන්න ඔය ටික තියෙන්න ඕනේ. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය විදිහට. හරි. එතකොට මේවා නම් කරලා තියෙන්න ඕනේ. මෙතන මන්තේ දැල්ගුටු මන්තේ කියලා නම් කරන්න ඕනේ. උෂ්ණත්ව මානේ, කැලරිමීටරය, ඊට පස්සේ තාප පරිවාරක ද්‍රව්‍ය, ජලය ඔන්න ඔය විදිහට නම් කරලා තියෙන්න ඕනේ. හරි. එතකොට පළවෙනි එකට ওই ටික තමයි එන්න ඕනේ. හරි. ඊපස්සේ අපි දෙවෙනි එක දන්නවා ඉක්මනින් මේ පරීක්ෂණයේදී ඔවුන් ලබා ගත යුතු පාඨාංක සම්මේත සංකේත භාවිතා කරමින් ලබා ගන්නා අනුපිළිවෙලින් ලියා දක්වන්න. ඉස්සෙල්ලා අපි ලබා ගන්නවා කැලරිමීටරේ මන්තේ සහිත කැලරිමීටරේ. මන්තේ කැලරිමීටරේ ස්කන්ධය ලබා ගන්නවා. ඒ ස්කන්ධය ලබාගෙන අපි ඒක නම් කරනවා M1 කියලා. හරි. M1 මන්තේ දාන කැලරිමීටරේ ස්කන්ධය M1 දන්නවා. ඊට පස්සේ අපි දැන් හිස් කැලරිමීටර ගන්න. හරි. ඉස්සෙල්ලාම හිස් කැලරිමීටරේ දාන මන්තේ ස්කන්ධය M1 පළවෙනි එක. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේදී කැලරිමීටර 3න් 2ම පමණ ජලය පුරවා ඊට පසු ස්කන්ධය M2 ජලය සහිත ඒ කියන්නේ මන්තේ සහිත කැලරිමීටරයට 3න් 2ක විතර ජලය පුරවලා ඒ ස්කන්ධය M2 වයින්නවා. හරි. M2 වයින්නවා. ඊට පස්සේ පද්ධතිය ආරම්භ උෂ්ණත්වය වයින්නවා θ1 තුන්වෙනි එක. ඔය පිළිවෙලට ලියලා තියෙන්න ඕන. හරි. පද්ධතිය ආරම්භ උෂ්ණත්වය θ1. ඊට පස්සේ වයින්නවා පද්ධතියේ අවසන් අවම උෂ්ණත්වය. ඊට පස්සේ අර පද්ධතියේ අවසන් අවම උෂ්ණත්වය මන අයිස් කැට දාලා ඉවරලා අපි උෂ්ණත්වය අඩු වෙන්න තියලා පද්ධතිය අවසන් අවම උෂ්ණත්වය මයින්නවා. ඒක θ2 කියලා ගන්නවා. හරි. ඊටත් පස්සේ තමයි අපි පද්ධතිය අවසාන ස්කන්ධෙම ඉන්නේ. පද්ධතිය අවසාන ස්කන්ධෙම ඉන්නවා. M3 කියලා. හරි. උන්නේ පාඨාංක පහ තමයි තියෙන්න ඕනේ. පාඨාංක පහ මෙන්න මේ විදිහට පිළිවෙලට තියෙන්න ඕනේ. හරි. මම කියපු පිළිවෙලට තියෙන්න ඕනේ. අකුරෙන් ලියලා තියෙන්න ඕනේ ටික. සංකේත විතරක් දාලා බෑ. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි එකට. මේ පද්ධතිය බාහිර පරිසරයේ සමග සිදු කරන තාප උවමාරු අවම කර ගැනීම සඳහා පද්ධතිය ආරම්භ උෂ්ණත්වයේ විචලනය කිරීම ඇසුරෙන් සිදු කරන ශෝධනයේ ලියා දක්වන්න. හරි. ගොඩක් තැන්වල දහලා තියෙනවා පාස් පේපර් වලත්. මේකෙදි පරිසරයට සිද්ධ වෙන තාපහානිය පරිසරයත් එක්ක සිද්ධ වෙන තාප උවමාරුව ශෝධනය කරන්න. හරි. එතන ඇති වෙන දෝෂය ශෝධනය කරන්න සාමාන්‍යයෙන් පරීක්ෂණේ පටන් ගන්න ප්‍රැක්ටිකල් එක ආරම්භ කරන්නේ ඒ කියන්නේ මෙන්න මේ අගයන් ලබා ගැනීම ආරම්භ කරන්නේ කාම උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5ක් වැඩියෙන් ආරම්භ කරනවා. ඊට පස්සේ කාම උෂ්ණත්වයට වඩා සෙල්සියස් 5ක් අඩු වෙන විදිහට ආසන්න වශයෙන් 5ක් අඩු වෙන විදිහට පරීක්ෂණය අවසන් කරනවා. හරි. ඒක තමයි ලියලා තියෙන්න ඕනේ. පද්ධති උෂ්ණත්වය ලියා ගන්න එහෙම. පද්ධති උෂ්ණත්වය කාම උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5කින් පමණ වැඩි කර පරීක්ෂණ ආරම්භ කර පද්ධති උෂ්ණත්වය සෙල්සියස් අංශක 5කට වඩා වැඩි එකකින් පරීක්ෂණ ආරම්භ කර පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5ක් වන අවස්ථාවේදී පරීක්ෂණ අවසන් කිරීම. හරි. ඕක තමයි උපක්‍රමයේ භාවිත කරන. ඊට පස්සේ හතරවෙනි එකට අපි යනවා. හතරවෙනි එක කියනවා මේ පරීක්ෂණයේදී භාවිත කළ යුතු අයිස් කැබලි එකතු කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු තුනක් ලියන්න ඕනේ. එතකොට පළවෙනි එක තමයි අයිස් කැබලි එකතු කරද්දී ජලය විසි නොවන විදිහට එකතු කරන්න ඕනේ. ජලය විසි නොවන පරිදි අයිස් කැබලි එකතු කිරීම. ඊට පස්සේ සාමාන්‍ය ප්‍රමාණයේ අයිස් කැබලි එකතු කිරීම. කියන්නේ කුඩා
කුඩා වෙන්නේ නැතුව ඒ කියන්නේ අයිස් කුඩු වගේ එකතු කරන්නේ නැතුව විශාල අයිස් කැබලි එකතු කරන්නේ නැතුව සාමාන්‍ය ප්‍රමාණයේ අයිස් කැබලි එකතු කළ යුතුයි. හරි. ඊට පස්සේ අයිස් කැබලි එකතු කිරීමට පෙර හොඳින් තෙත මාත්තු කිරීම සිදු කළ යුතුයි. ඔන්න කරුණු තුන දීලා තියන්න. අයිස් කැබලි හිමින් එකතු කිරීම ජලය විසිරෙන්නේ නැති වෙන්න. සාමාන්‍ය ප්‍රමාණයේ අයිස් කැබලි එකතු කිරීම. ඊට පස්සේ අයිස් කැබලි එකතු කිරීමට පෙර තෙත මාත්තු කිරීම. හොඳින් තෙත මාත්තු කිරීම. නැත්නම් ජලය එකතු වෙලා ඒ කියන්නේ අයිස් තිය වෙලා ඒ ජලය එකතු වෙලා පරීක්ෂණයේ දෝෂ සහිත වෙන්න පුළුවන්. හරි. ඔය කරුණු තුන ලියවෙන්න ඕනේ. ඊට පස්සේ අපි යනවා ගණනය කිරීමට. හරි B කොටසට යනවා. මේක මම කරනවා B එකේ කියනවා මින් අනතුරු ශිෂ්ට කණ්ඩායම විසින් පරීක්ෂණයේදී භාවිතා කළ යුතු ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 ලෙසත් ඒ කියන්නේ තීටා 1 34යි ලෙසත් අවසන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 ලෙසත් තීරණය කර සෙල්සියස් අංශක 24 අවසන් උෂ්ණත්වය ලෙස තීරණය කරාලු. හරි. ඊට පස්සේ පරීක්ෂණ ආරම්භ කරන ලදී ඔවුන් තුරාව මත තැබූ තාපධාරිතාවය 200 ජූල් කෙල්විනේට වන කැලරිමීටරයක්. කෙල්විනේටේ තාපධාරිතාවය 200 ජූල් කියන්නේ කැලරිමීටරේ තාපධාරිතාවය 200 ජූල් කෙල්විනේට කැලරිමීටරය භාවිතා කර ලබාගත් පාඨාංකාව වෙනත් දත්ත පහත පරිදි ජලය පිරවීමට පෙර තුලා පාඨාංකයේ 210.5 ග්‍රෑම් කියන්නේ හිස් කැලරිමීටරේ එම් එක හරි හිස් කැලරිමීටරේ දන මන්තේ හරි. එතකොට ඒක දීලා තියෙනවා 210.5 ග්‍රෑම් එම් එක. ඊට පස්සේ කියනවා ජලය පිරවූ පසු තුලා පාඨාංක 273 ග්‍රෑම් කියලා. ඒ කියන්නේ M2 273 ග්‍රෑම්. ඊට පස්සේ පරීක්ෂණ අවසානයේ තුලා පාඨාංක 291 ග්‍රෑම්. අයිස් දාලා දිනුනාට පස්සේ 291 ග්‍රෑම් කියලා කියනවා. හරි. ওই විදිහට තමයි දත්තේ දීලා තියෙන්නේ. ඊට පස්සේ ජලයේ විශිෂ්ට දාපදාර්ථ 4000 කියලා දීලා තියෙනවා CW 4000යි. ඊට පස්සේ දීලා තියෙනවා උන් සටහන් කරගත් අවම උෂ්ණත්වය 20යිලු. පරිසර තුෂාරාංගය 24යි. අවම උෂ්ණත්වය 24යි කියලා යාලා තීරණය කරගත්තට මේක අපි නොසිතූ විදිහට පහළ යනවා. යාලා සලකුණු කරගෙන තියෙන අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 20යි කොහොම හරි අවසානයේදී. හරි. හරි ඊට පස්සේ අපි යනවා ගණනය කිරීමට බලමු. ඒකේ අහනවා ඔවුන් ලබාගත් පරීක්ෂණාත්මක දත්ත ඇසුරෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට කුප්තතාවය ගණනය කරන්න. මෙහිදී කැලරිමීටරයේ බාහිර පරිසරයේ වැටෙන තුෂාර ස්කන්ධය බලපෑම සලහන. දැන් මෙතන තුෂාර අංකය දීලා තියෙනවා සෙල්සියස් අංශක 24යි කියලා. ඒක අපි අගයන් තෝරාගනිද්දී තෝරා ගන්න ඕනේ. තුෂාර අංකයට වඩා අඩු කියන්නේ තුෂාර අංකයට වඩා වැඩි අගයක් තෝරා ගන්න ඕන උෂ්ණත්වයේ පරීක්ෂණයේ අවම උෂ්ණත්වයේ විදිහට. හැබැයි මෙතනදී තුෂාරාංකය ඉක්මවා ගිහිල්ලා අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ තුෂාරාංකය 24යි. හැබැයි මෙයාගේ අවම උෂ්ණත්වය 20 දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට බාහිර පෘෂ්ඨයේ තුෂාර තැන්පත් වෙනවා. ඒතර තුෂාර තැන්පත් වීමේදී එතනත් යම්කිසි තා ප්‍රමාණයක් පිට කරන නිසා එතන පරීක්ෂණ දෝෂ සහගත වෙනවා. හරි. එතකොට මෙතන ඇත්තටම බැලුවොත් දෝෂයක් වෙලා. හරි. හැබැයි මෙතනදී අපිට මේ දෝෂයේ ස්කන්ධයේ බලපෑම නොසලකා හරින්න කියලා දෙනවා. එතකොට අපි ඒක තුෂාර තැන්පත්ුනේ නැහැ කියලා හිතලා තමයි මේක හදන්නේ. මේ පළවෙනි පියවරේදී බලමු. ඔවුන් ලබාගත් පරීක්ෂණාත්මක දත්ත ඇසුරෙන් විශිෂ්ට ගුප්තතාවය හොයන්න කියලා දෙන විලයනේ. එතකොට මේකදී අපි ගන්නේ මෙතන ජලයේ දන කැලරිමීටරේ තාපය පිට කරනවනේ. ඒ පිට කරන තාපය තමයි අයිස් ලබා ගන්න. අයිස් ලබාගෙන අයිස් දිය වෙන්න ලබා ගන්න තාපය අර කැලරිමීටරේ සහ ජලයේ පිට කරපු තාපය. හරි. එතකොට මේකදී සැලකිලිමත් වෙන්න ඕන තව කාරණයක් තමයි දැන් මේ අයිස් කැට දැම්මට පස්සේ අයිස් කැට කැලරිමීටරේ තුලට හිමින් අපි දැම්මට පස්සේ අයිස් මොකද වෙන්නේ? පාවෙනවනේ. හැබැයි අපි පාවුනොත් එහෙම අයිස් වල පාවෙන උඩ කොටස තියෙනවනේ. ජලයට උඩ කොටස. අන්න ඒ උඩ කොටසෙන් උඩ කොටස තාපය උරා ගන්න අර කැලරිමීටරේ අර 3න් 2ක් ජලයේ පිරෙව්වට පස්සේ තව ඉතුරු වෙලා තියෙනවනේ වායු කලාපයෙන්. අන්න ඒ වායු කලාපයෙන් තමයි යා තාපය උරා ගන්න. එහෙම වුණොත් ඒ ප්‍රමාණය, ඒ කියන්නේ වතුරින් ඉහළ තියෙන අයිස් කැටේ ප්‍රමාණය දිය වෙන්න තාපය උරා ගන්නේ වායු කලාපයෙන්. ජලයෙන් නෙමෙයි. එහෙම වුණොත් දෝෂ සහගත වෙනවා. ඒක නිසා අයිස් කැට දාපු ගමන්ම අපි අර දැල්කොටු මන්තයක් භාවිතා කරේ. මෙන්න මේ අයිස් කැට දාපු ගමන් මේ දැල්කොටු මන්තේ මගේ අයිස් කැට සම්පූර්ණයෙන්ම අර ජලයේ ගිල්ලලා තබා ගන්න තමයි දැල්කොටු මන්තය භාවිතා කරේ. හරි. ඒක තමයි බැරි වෙලාවත් ඇහුවනම් දැල්කොටු මන්තයක් ඇයි භාවිතා කරේ කියලා. ඒක තමයි හේතුව ලියන්න ඕනේ. අයිස් කැට සම්පූර්ණයෙන්ම ජලය තුල ගිල්ලා තබා ගන්න. හරි. එතකොට ඒක මෙතෙන්ට දාලා නැහැ. ඒක ඔයාලා දැනුමේ මතක දැනුමට මතක තියාගන්න. හරි. ඊට
පස්සේ අපි යනවා ගණනය කිරීම කරන්න. එතකොට මෙතනදී පිට කරපු තාපයේ සමානයි ලබාගත් තාපය කියන තියරිය අපි අනුගමනය කරන්නේ. එතකොට මෙතන පිට කරන්නේ ජලයේ තාපය. හරි. එතකොට ජලය දැන කැලරිමීටරේ තමයි පිට කරන්නේ. කැලරිමීටරේ පිට කරපු තාපය කියලා කියන්නේ C ඩෙල්ටා තීටා. C කියන්නේ ආගේ තාප ධාරිතාවය. ධන ජලයේ පිට කරපු තාපය කියන්නේ ජල ස්කන්ධය MW CW ඩෙල්ටා තීටා. ඔක සමාන වෙන්න ඕනේ අයිස් ලබාගත් තාප ප්‍රමාණය. හරි. අයිස් ලබාගත් තාප ප්‍රමාණය. අයිස් දිය වෙන්න ලබාගත් තාප ප්‍රමාණය කියලා කියන්නේ අයිස් වල ස්කන්ධය Mi කියලා ගන්නවා. Mi වැඩි කිරීම L. උඩ විලයනේට. හරි. ඉස්සලාම් දිය වෙනවා. සෙල්සියස් බිඳුවට. ඊට පස්සේ බිඳුවේ ජලය නැවත ඒ කියන්නේ Mi මනේ. දිය වුණු අයිස් වල ස්කන්ධය ලදාල ජලය නැවත ලබා ගන්න තාපයක් Mi CW සෙල්සියස් අංශක 20 දක්වා වැඩි වෙන්න. ඩෙල්ටා තීටා. හරි. එතන මෙතන ඩෙල්ටා තීටා 2 කියලා ගන්නවා. හරි. දැන් ඩෙල්ටා තීටා 1. රයිට්. එතකොට මෙතන ගත්තේ අර සෙල්සියස් අංශක බිඳුවේ ජලය 20 ජලයේ බවට පත් වෙන ලබාගත් තාප ප්‍රමාණය. හරි. ඒතර ඔයාලට අගයන් ආදේශ කරන්න පුළුවන්. C කියලා කියන්නේ 200යි 200 වැඩි කිරීම මෙතන උෂ්ණත්ව වෙනස කියලා කියන්නේ 34න් 34යි 20යිනේ. 34යි 20යි කියන්නේ 14යි කිරීම. 14. ධන MW කියන්නේ ජලයේ ස්කන්ධය කියලා කියන්නේ M2 රිනේ M1. ඒතකොට 273න් 210.5ක් අඩු කරන්න ඕනේ. හරි. 273න් 210ක් අඩු කරාම 263යි. 262.5යි. හරි. 262.5යි. හැබැයි මේ ග්‍රෑම් ඒක නිසා අපි කිලෝග්‍රෑම් කරගන්න 10 රින් 3න් වැඩි කරනවා. CW කියන්නේ ජලයේ ඝනත්වය. ඒ කියන්නේ 4 වැඩි කිරීම 13යි. R10 කියන්නේ. මෙතනත් උෂ්ණත්ව වෙනස 14ම තමයි. සමානයි. මෙතන අයිස් වල ස්කන්ධය කියලා කියන්නේ M3 අඩු කිරීම M1. M2. M3 අඩු කිරීම M2 කියන්නේ 291 කින් 273ක් අඩු කරාට පස්සේ 83 93 කිලෝග්‍රෑම් ග්‍රෑම් 18යි. හරි. ග්‍රෑම් 18 වැඩි කිරීම කිලෝග්‍රෑම් කරන්න 10 රින් 3න් වැඩි කරනවා L. ධන මෙතනත් 18 වැඩි කිරීම 10 රින් 3 වැඩි කිරීම CW කියන්නේ 4 වැඩි කිරීම 10 3 වැඩි කිරීම ඩෙල්ටා තීටා කියලා කියන්නේ එතන බිඳුවේ ඉඳලා සෙල්සියස් අංශක 20ට යන උෂ්ණත්ව වෙනස තමයි. එතකොට 20 රින් බිඳුවයි කියන්නේ 20ම තමයි. හරි 20යි. ඔන්න යගයන් ආදේශ කරන්න ඕන. ඔන්න විදිහට අගයන් ආදේශ කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මේක අපිට සුළු කරන්න පුළුවන්. අපිට මෙතන නොදන්නා පදයකට එකම පදයකට තියෙන්නේ කැපිටල් L. ඒ කියන්නේ අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. මේක සුළු කරාම එනවා L සමානයි 2.7 වැඩි කිරීම 10.5 ජූල් කිලෝග්‍රෑමයට කියලා. හරි. ඔන්න ඔය විදිහට තමයි එන්නේ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය. ඔය විදිහට අගයන් ආදේශ කරලා සුළු කරාම ඔයගේ එනවා. ඊට පස්සේ අපි යනවා දෙවෙනි කොටසට. දෙවෙනි කොටස කියනවා අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපයේ නිවැරදියාගේ 3 වැඩි කිරීම 10.5යි. නම් ඉහත පරීක්ෂණ සිදු කරන කාලය තුරදී කැලරිමීටරයේ බාහිර පෘෂ්ඨයේ තැන්පත් වන තුෂාර සැලකිල්ලට ගත් විට ඉහත තත්ත්ව භාවිත කර කැලරිමීටරයේ තැන්පත් වූ තුෂාර ස්කන්ධය ගණනය කරන්න. ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය 2 වැඩි කිරීම 10.6යි කියලා කියනවා. හරි. 2 වැඩි කිරීම 10.6යි කියලා කියනවා. එතකොට මෙතනදී ඇත්තටම අර තුෂාර තාපය පිට කරනවානේ. යා තුෂාර තැන්පත් වෙද්දී හරි ජලයේ වාෂ්ප වෙනවානේ. එතකොට ජලයේ වාෂ්ප වෙද්දී මෙතනදී තාපය පිට කරනවා. හරි. ඔව්. එතකොට මෙන්න මේ පැත්තට එයාගේ එකතු වෙන්න ඕනේ. එයාගේ එකතු වෙන්න ඕනේ. හරි. එතකොට මේක මේ විදිහටම අපිට ලියන්න පුළුවන්. එතකොට ඒකට දැන් මෙතන 200 වැඩි කිරීම 14 මේ මම ලියන්නේ දෙවෙනි එකට. හරි. ධන මේක මේ විදිහටම සාමාන්‍ය විදිහට එකතු කරනවා 262.5 වැඩි කිරීම 10 රින් 3 වැඩි කිරීම 4 වැඩි කිරීම 10 3 වැඩි කිරීම 14 මේකට එකතු වෙන්න ඕන තව
තුෂාර තැම්පත් වීමේදී හරි පිට කරපු තාප ප්‍රමාණය. ඒතකොට තුෂාර තැම්පත් වීමේ පිට කරපු තාප ප්‍රමාණය බෙවන්න මේක දීලා තියෙනවා ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට උප්තතාවය 2 වැඩි කිරීම 10 තුෂාර ස්කන්ධය m කියලා ගත්තොත් m වැඩි කිරීම 2 වැඩි කිරීම 10 ඔන්න ඔයගේ. ඒක සමානයි මෙතන ස්කන්ධ වෙනස් වෙන්නේ 18 වැඩි කිරීම 10 වෙන 3යි. මෙතන L වෙනුවට අපිට ඇත්තට මිල්ලගේ මෙතෙන් ආදේශ කරන්න ඕනේ. එතකොට ඇත්තට මිල්ලගේ කියලා කියන්නේ 3 වැඩි කිරීම 10 5 කියලා මේක දීලා තියෙනවා. 10 5යි ධන 18 වැඩි කිරීම 10 වෙන 3 වැඩි කිරීම 4 වැඩි කිරීම 10 3 වැඩි කිරීම 20යි. right. ඔන්න ඔය විදිහට. ඒතර අපි කරපු එක වෙනස තමයි මේ එල්ලගේ වෙනුවට එතන සත්‍ය එල්ලගේ ආදේශ කරලා ඊට පස්සේ වම් පැත්තට අපි එකතු කරා තුෂාර තැම්පත් වීමේදී පිට කරපු තාප ප්‍රමාණය. හරි. තුෂාර තැම්පත් වීමේ පිට කරපු තාප ප්‍රමාණය එකතු කරා. එතකොට ඔක සුළු කරාට පස්සේ m ස්කන්ධයට ලැබෙනවා 270 මිලිග්‍රෑම් කියලා. 270 වැඩි කිරීම 10 වෙන 3යි ග්‍රෑම් කියලා ලැබෙනවා. ඒ කියන්නේ m සමානයි 270යි මිලිග්‍රෑම්. තුෂාර තැම්පත් වෙනවා මිලිග්‍රෑම් 270ක ප්‍රමාණයක්. හරි. ඔන්න ඕක. ඊට පස්සේ ඒකේ අවසන් කොටසට අපි යනවා. ඉහත අවස්ථාවේදී තුෂාර වල උෂ්ණත්ව වෙනසක් සිදු වුණේ නම් ඝනීභවන වෙන තුෂාර ස්කන්ධය ඔබ ඉහත B2 ගන්න එකලට වඩා අඩු වනු අගයට වඩා වැඩි වනු ඇතිද අඩු වනු ඇතිද පැහැදිලි කරන්න. හරි. තුෂාර ස්කන්ධය ඔබ ඉහත ගන්න එකලට අගයට වඩා වැඩි වනු ඇතිද අඩු වෙනු ඇතිද. එතකොට දැන් මෙතන මේ උෂ්ණත්ව වෙනසක් සිදු වුණේ නම් තුෂාරවල හරි උෂ්ණත්වය ඇත්තටම බැලුවොත් මෙතන කියනවනේ මේ සෙල්සියස් අංක තුෂාරාංක 24 වුණාට මේකේ උෂ්ණත්වය අඩු වෙනවා සෙල්සියස් අංක 20 දක්වාම අඩු වෙනවා. එතකොට තුෂාරවල ස්කන්ධය මොකද වෙන්නේ? ස්කන්ධනේ උෂ්ණත්වය. තුෂාරවල උෂ්ණත්වයත් ඇත්තටම බැලුවොත් සෙල්සියස් අංක 20 දක්වා අඩු වෙනවා 24 ඉඳලා. එතකොට උෂ්ණත්වය අඩු වෙනවා කියන්නේ එයා තාප ප්‍රමාණය පිට කරනවා. හරි. එතකොට ඒ පිට කරපු තාප ප්‍රමාණයත් අපි හරිනම් මේකේ වම් පැත්තට එකතු කරන්න ඕනේ. ඒක පිට කරපු තාප ප්‍රමාණයත් වම් පැත්තට එකතු කරන්න ඕනේ. එතකොට මේක අහන්නේ එතකොට වම් පැත්තට අපි එකතු කරනවානේ. ඒකත් එකතු කරාට පස්සේ අපිට ලැබෙන ස්කන්ධය මොකද වෙන්නේ? අඩු වෙන්න ඕනේ. හරි. වම් පැත්තට එකතු කරන නිසා ලැබෙන ස්කන්ධය අඩු වෙන්න ඕනේ. හරි. එතකොට මේක අහන්නේ ඝනීභවන වෙන තුෂාර ස්කන්ධය ඔබ ඉහත B2 ගන්න එකලට අගයට වඩා වැඩි වෙනු ඇතිද අඩු වෙනු ඇතිද කියලා. හරි. එතකොට වම් පැත්තට තව m අගයක් එකතු වෙන නිසා හරි මේක සුළු කරාට පස්සේ දකුණු පැත්ත බෙදෙනවනේ. එතකොට තව අගයකින්. එතකොට m වල අගේ තව මේ 270 මිලිග්‍රෑම් වලට වඩා අඩු වෙන්න ඕනේ. ඒකට හේතුව යම්කිසි තාප ප්‍රමාණයක් වම් පැත්තට එකතු කරන නිසා. හරි. හරි. එතකොට හේතු විදිහට ඔයාලා ලියලා තියෙන්න ඕනේ තුෂාර තැම්පත් වීමේදී හරි හේතු විදිහට ලියන්න තුෂාර තැම්පත් වීමේදී තුෂාර තැම්පත් වීමේදී තුෂාරාංකයට වඩා උෂ්ණත්වය අඩු වෙන නිසා තුෂාරාංකයට වඩා උෂ්ණත්වය අඩු වෙන නිසා මොකද තුෂාර ස්කන්ධය මගින්ද පද්ධතියට යම්කිසි තාප ප්‍රමාණයක් එකතු වේ. පද්ධතියට යම්කිසි තාප ප්‍රමාණයක් එකතු වේ. ඒතකොට ඒ එකතු වෙන තාප ප්‍රමාණය වම් පැත්තට එකතු වෙනවා. ඒක නිසා m වලගේ අඩු වෙනවා. හරි. දැන් තුෂාර ස්කන්ධය නිසා අඩු වෙනවා. හරි. එතකොට දෙවෙනි එක ඔන්න ඔය විදිහට හදලා තියෙන්න ඕනේ. හරි.